නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්බීර ශ්‍රී සද්ධර්මයේ අපි කෙරෙහි මෙත් කරුණාවෙන් පහදා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරද්දී දෙව් මිනිසුන් අතර සිටින මහා පින්වන්ත අය ඒ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්නවා. හිත පහදවා ගැනීමෙන් තමයි බුද්ධ ශාසනයේ නැමැති ඒ ප්‍රඥාවෙන් නිර්මිත වූ ඒ ප්‍රාසාදයට ඇතුළු වෙන්න එයාට අවස්ථාව ලැබෙන්නේ. භාග්‍යයේ ద్వාරයේ අතුර Tamanට ලැබුණා වගේ තමයි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ශ්‍රද්ධාව නැති කෙනාට මේ ශාසනයේ පිහිටක් පිළිසරණක් ලබා ගන්න අමාරුයි. ඒ කෙනා බණ ටිකක් ඇහුවත් අහන්නේ අඩුපාඩු හොයන අදහසින්. ඒ වගේම ධර්මයක් ඇහුවත් ඒ කෙනා අනත්තං ගන්නාති, වැඩකට නැති දේවල් අරගන්නවා. අත්තං රිංචති, අර්ථය අතහැරලා දානවා. නොඑක් මතවාද හදා ගන්නවා. ඒක තමයි ශ්‍රද්ධාවට එන්න පින නැති අවාසනාවන්ත මිනිස්යාගේ ස්වභාවය. ඉතින් ඔබ අවාසනාවන්ත කෙනෙක් නොවේ. ඔබට වාසනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහලා අනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අසහාය ඥාන බලයකින් මේ ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ අවබෝධයකින් මේ ධර්මයේ දේශනා කළේ කියලා තමන්ගේ හිතේ සතුටින් ඒ පැහැදුණු සිතින් යුක්තව ධර්මය අහන්ට ඔබට වාසනාව තියෙනවා. ඉතින් ඒ ඔබට වාසනාව තියෙන නිසා තමයි සදහැවතුන් මේ දායකත්වයේ බාර අරගෙන ධර්ම දානමේ පින සිදු කර ගනිමින් ඔබට මේ ධර්මය අහන්ට පරිසරය සකස් කරන්නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලා නැවත නැවතත් මේ ශ්‍රී සද්ධර්මය ඔබට ඇහෙන්න සලස්වන්නේ ඔබට ධර්මය අහන්ට පින තියෙන නිසා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ධර්මය මේ ශ්‍රවණ මාත්‍රයකින් අවසන් වෙලා යන එකක් නොවේ. කතිත මාත්‍රයකින් අවසන් වෙලා යන එකක් නොවේ. කියන්නේ කතා කළ පමණකින් අවසන් වෙලා යන එකක් නොවේ. ආමිස පූජාවකින් අවසන් වෙලා යන එකක් නොවේ. එහෙමනම් මේ ධර්මයේ කොතනින්ද අවසන් වෙන්නේ? මගඵල නිවනින් තමයි මේ ශාසනය අවසන් වෙන්නේ. එහෙනම් යම් කලක ශ්‍රාවකයා සීලයත් සමාධියත් ප්‍රඥාවත් වඩනවාද, ආන් එතකොට තමයි එයා බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න කෙනෙක් වෙන්නේ. ඉතින් අද දවසේ පිහිට පිළිසරණ ගන්න අප විසින් පුරුදු කරගත යුතු ගාම්භීර ධර්මයන් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් තමයි අද සම්බුදු සුවඳින් ඉතිවුත්තක පාළි ඇසුරෙන් ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ. මේ දේශනාවේ නම තමයි අසුභානුපස්සී සූත්‍රය. අසුභ භාවනාව වැඩිම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ. ඉතින් ඔබට නම කියද්දිම යම් වැටහීමක් එනවා. එහෙමනම් මේ දේශනාවේ අසුභ භාවනාව ගැන මොකක් හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඇති කියලා. ඉතින් පින්නති බුදුරජාණන් වහන්සේ වදාලා අසුභානුපස්සී භික්කවේ කායස්මින් විහෙරත. මහණෙනි, තමන්ගේම ශරීරය අසුභ වශයෙන් දකිමින් වාසය කරන්න. කොහොමද එතකොට මේ අසුභය වඩමින් වාසය කරන්නේ? දැන් අපි සසර එද්දී බුදුරජාණන් වහන්සේ වදාලේ ඒ කෙනාට තියෙන්නේ අසුභේ සුභ සංඥා. අසුභ දේ ගැන යාට තියෙන සුභයි කියන සංඥාව. පිරිසිදුයි, ලස්සනයි, හැඩයි මෙහෙම කියලා හිතන සුභ සංඥාවක් තමයි කෙනෙකුට තියෙන්නේ. එතකොට ඒ කෙනා සැබවින්ම සුභ නොවූ අසුභ දෙයක් තියෙන මේ ශරීරයේ ඇත්ත එයා හොඳට බලන්න ඕනේ. එහෙනම් අසුභ වශයෙන් බැලීම අයිති සතර සතිපට්ඨානේන
කායානුපස්සනාවටයි. එතකොට කායානුපස්සනාවේ තියෙන ඒ අසුභ භාවනාව තමයි එයා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කෙනා හොඳට විමසනවා යටිපතුලෙන් උඩටත් හිසකෙස් වලින් පහළටත් සමකින් වැසිලා තියෙන තච පරියන්තං පෝරං නානප්පකාර සසුචිනෝ පච්ච වෙක්කති. සමකින් වැහිලා තියෙන නොඒක අසුචි වලින් පිරී පවතින මේ ශරීරයේ ඇත්ත ප්‍රත්‍යවේක්ෂා කරමින් බලනවා. විමසා ඔහු බලනවා. කොහොමද බලන්නේ? අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ. මේ ශරීරයේ තියෙන කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවැල්, ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශය, අසූචි, හිස්මොල, මේ කියන අසූචි කොටස් මේ ශරීරේ තියෙන්නේ කියලා එයා විමසිමසා බලන්න ඕනේ. එහෙනම් ඒක තමයි මේ වදාලේ අසුභානුපස්සී භික්කවේ කායස්මින් විහෙරත. මේ කය කෙරෙහි අසුභය අනුව බලමින් වාසය කරන්න. ඊට පස්සේ ඒ පමණකින් නතර වෙන්නේ නැහැ. ගොරෝසු ස්වභාවයේ අසුභ දේවල් වගේම වැగిරෙන ස්වභාවයේ අසුභ දේවලුත් මේ ශරීරේ තියෙනවා. හොඳට බලන්න ඔබට බැලුවොත් පෙනේවි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශරීරේ තියෙනවා පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා, මේ විදිහට 12 ආකාරයකින් තවත් පිළිකුල් සහගත දේවල් මේ ශරීරේ තියෙනවා. දැන් බලන්න අපි මේ යම් දෙයක් පිරිසිදුව තියේදී අපි ඒක පරිහරණය කළොත් ඒ දේ පවා පිළිකුල් සහගත වෙනවා. හිතමු අපි හොඳට ඇඳපු ඇඳුමක් අපි අඳිනවා. ඒ ඇඳුම ටික වෙලාවක් යනකොට ගඳ ගන්න පටන් ගන්නේ මේ ශරීරයේ තියෙන පිළිකුල් ස්වභාවය නිසා. ඊට පස්සේ අපි ඇඳුම් ආයිත්තමක් පරිහරණය කළොත්, යම් ආසනයක් පරිහරණය කළොත්, යම් පාවහන් යුගලක් පැලඳුවොත්, ඊට පස්සේ අපි මුව පිහදාන ලේන්සුවක් පාවිච්චි කළොත්, ඒ සෑම දෙයක්ම ගඳ ගහන්න ගන්නේ කිලුටු වෙන්නේ මේ ශරීරයේ තියෙන පිළිකුල් සාගත ස්වභාවය නිසා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ සැබෑ ස්වરૂපය සිහි කරන්න කියනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා එතකින් එයා සතර සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් අසුභ භාවනාව වඩලා අවසන්නේ. එයා හොඳට බලනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමාගේයි සලකන කයි තියෙන අසුභ ස්වභාවය දකිමින් වාසය කරනවා. ඊළඟට බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ ශරීරය විතරක් නෙමෙයි තමන්ගෙන් බාහිර අනිත් අයගේ ශරීරවලත් මේ ස්වභාවයම නේද තියෙන්නේ කියලා කායානුපස්සනාවේ අසුභ භාවනාව වඩනවා. ඊළඟට අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. තමාගේ යයි සලකන ශරීරය ගැනත් අනුන්ගේ යයි සලකන ශරීරය ගැනත් අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් එයා බලමින් වාස කරනවා. ඊළඟට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මෙවැනි අසුභ ශරීරයක් ආහාර නිසා ඇති වෙලා ආහාර නැතිවීමෙන් නැති වෙලා යන හැටි, හට ගැනීම නැතිවීම දකිමින් ඔහු වාසය කරනවා. එතකොට මෙහෙම දකිද්දී ඔහුට ප්‍රකට වෙන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් මේ ශරීරේ තියෙනවා කියලා. එතකොට ඔහුට ප්‍රකට වෙනවා මේ අනිත්‍ය වූ ශරීරේ මම, මගේ ආත්මයයි කියලා ගන්ට සුදුසු නෑ. අන්න රූප උපාදානස්කන්ධය කෙරෙහි මේ ශරීරය කෙරෙහි යම් බන්ධන තිබුණා නම්, තණ්හා උපාදාන ආදී තිබුණා නම් ඒවා ෂය වෙවි රූපයෙන් නිදහස් වෙන තත්වෙට එයාගේ ජීවිතය දියුණු වෙනවා. එහෙනම් ඔය පිණිසයි භාගතුන් වහන්සේ වදාළේ අසුභ භාවනාව කරන්න කියලා. ඊළඟට භාගතුන් වහන්සේ වදාරනවා ආනාපාන සතිචකෝ අජ්ජත්තං පරිමුඛං සූපට්ඨිතා හෝතු. මහණෙනි, ආනාපාන සති භාවනාව තමන් තුළ මූලික කරුණක් වශයෙන් හොඳින් පිහිටා තිබේවා. එහෙනම් අසුභ භාවනාව කරනවා වගේම කායානුපස්සනාවටම අයිති ආනාපාන සති භාවනාවත් මූලික කාරණාවක් විදියට හොඳට පිහිටලා තියාගන්න කියනවා. එහෙනම් පින්නති දවසේ විනාඩි 5-10ක් හරි කමන්නේ හොඳට මේ
පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්ත තමන්ගේ මේ මුව ඉදිරියට නාසය ඉදිරියට තමන්ගේ සිහිය හොඳට පිහිටුවාගෙන ආනාපාන සතියේ ශ්‍රාවකයා වඩනවා. එතකොට ඒ කෙනා සිහියෙන් හුස්ම ගන්නවා, හුස්ම සිහියෙන් හෙළනවා. එතකොට මේක කාලයක් පුරුදු වෙනවා තමන් තුළ කොහොමද මේ හුස්ම ගන්න හුස්ම හෙළන එක වැඩ කරන්නේ කියලා තේරුම් ගන්න. එතකොට සිහිය බලවත් වෙනකොට එයාට තේරෙනවා හැම හුස්ම රැල්ලක්ම එක වගේ නෑ. දැන් අපිට හුස්ම ගන්නවද හුස්ම හෙළනවද කියලාත් වගක් නෑ. ඇයි එච්චර මේ අපේ සිහිය එක එක අරමුණු ඔස්සේ යන්න නිසා ගිහිල්ලා නිසා අපිට මේ සිහිය පිහිටුව ගන්න බෑ. එතකොට අපිට මේ හුස්ම රැල්ලක් තියෙනවද කියලා ගාණක් නෑ. එතකොට බලන්න ආනාපාන සතිය වඩද්දී යාට තේරෙනවා මේකේ වෙනස්කම් තියෙනවා. ඔබ හොඳට හුස්ම රැල්ලේ සිහියෙන් බලාගෙන හිටියොත් බුදුරජාණන් වහන්සේ වදාළේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති. එතකොට දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්නවා කියලා ඔහු දැනගන්නවා. එතකොට සිහියෙන් තමයි ඒක කරන්නේ. ඊළඟට දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමිති පජානාති. දීර්ඝ වශයෙන් හුස්ම හෙළනකොට දීර්ඝ වශයෙන් හුස්ම හෙළනවා කියලා ඔහු දැනගන්නවා. ඊළඟට රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නවා කියලා ඔහු දැනගන්නවා. ඊළඟට රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. කෙටියෙන් හුස්ම හෙළද්දී කෙටියෙන් හුස්ම හෙළන බවත් ඔහු දැනගන්නවා. එහෙනම් මේ හුස්ම රැල්ලේ වෙනස්කම් තේරෙන්න ගන්නේ අර හුස්ම රැල්ලට හොඳට සිහිය පිහිටුවද්දී. ඊළඟට පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති. දැන් අර තියෙන සුසුම් රැල්ලේ ස්වභාවය දැන් ටික සියුම් වෙන්න පටන් ගන්නවා, සැහැල්ලු වෙන්න ගන්නවා. ඔහු ඒකත් තේරුම් ගන්නවා. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමිති සික්කති. ඔහු මේ මුළු ශරීරයම තේරුම් අරගනිමින් හුස්ම ගන්නකොට මේ ශරීරයට මොකද වෙන්නේ? ඒ වගේම හුස්ම රැල්ල ගන්න පටන් ගන්න තැන ඉඳලා හුස්ම අරගෙන ඉවර වෙනකන් වෙන වෙනස්කම් හොඳට තේරුම් අරගනිමින් හුස්ම ගන්නවා. ඊළඟට හුස්ම හෙලද්දී ඒ හෙලන්න පටන් ගත්ත තැන ඉඳලා හුස්ම හෙලලා අවසන් වෙන තැන වෙනකන් ඒ හුස්ම රැල්ලේ කය අපි හිස මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා කෙනෙක්ගේ බලනවා වගේ හුස්ම රැල්ල පටන් ගන්න තැන ඉඳලා අවසානයේ දක්වා ඒ හුස්ම රැල්ලේ සියලු කය හොඳට දැනගනිමින් ඔහු හුස්ම රැල්ල ගැන සිහියෙන් ඉන්නවා. එතකොට මේ විදිහට ආනාපාන සතිය කෙනෙකුට වඩන්න පුළුවන් අරහත්ත්වයේ දක්වාම. එතකොට ඒ විදිහට ආනාපාන සතියත් එයා පුරුදු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ විතක්කු පච්චේදාය ආනාපාන සති භාවේ තබ්බා. දැන් ගොඩාක් අයට මේ කාලේ ස්ට්‍රෙස් කියනවා, ඊට පස්සේ ඇන්සයිටි කියනවා, ඔය විදිහට මේ නොයෙකුත් අසනීප කියන මානසිකව. එතකොට ඒ ගොඩාක් ඒවට හේතු තමයි මේ විතර්ක බහුල වෙලා. නොයෙකුත් පසුතැවෙන, කම්පා වෙන මේ නොයෙකුත් විතර්ක හරියට වක්කඩකින් වතුර ගලනවා වගේ නොයෙක් විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ජනපද විතර්ක, මේ නොයෙක් විතර්ක, ඥාති විතර්ක, මේ සෑම විතර්කයකින් මෙයාට ලොකු වෙහෙසක් තියෙනවා විතර්කත් එක්ක. ඊට පස්සේ අසාමාන්‍ය ආසාවන්ගෙන් හැදිච්ච විතර්ක තියෙනවා. එතකොට මේ සෑම දෙයකින් මෙයා පීඩාවටපත් වෙලා තැලිලා පොඩි වෙලා ඉද්දැද්දී බුදුරජාන් වහන්සේ වදාළේ ආනාපාන සතිය පුරුදු කරගන්න කියනවා. ආනාපාන සතිය මොකද්ද පින්වත්නි වෙන්නේ? අර තියෙන අනවශ්‍ය විතර්ක අහිං වෙලා අර හිත සංසිඳෙන්න ගන්නවා. ඒක බුදුරජාන් වහන්සේ වදාළේ මේ හොඳටම දූවිලි ඇවිස්සිච්ච පරිසරයක් තියෙනවා. දැන් හොඳට දූවිලි ඇවිස්සිලා. ඒ දූවිලි ඇවිස්සිච්ච පරිසරයට ඔන්න වැහි පොදක් යනවා, වැටෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා අර වැහි පොද නිසා සැනකින් අර දූවිලි අතුරුදහන් වෙලා ගිහින් පරිසරේ පැහැදිලි වෙන්නේ යම්සේද ආන්නේ විදිය කියන ආනාපාන සතිය වඩන ශ්‍රාවකයාගේ හිත කෙලෙසුන් සංසිඳී ගිහින් හිත ශාන්ත භාවයටපත් වෙනවා ආනාපාන සති භාවනාවෙන්. ඉතින් විතක්ක ਵਿਚාර අඩු සියලු බුදුවරයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස පාවිච්චි කරන වඩන භාවනාව තමයි ආනාපාන සතිය. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්වත්
ඒ ආනාපාන සතිය වඩන්න සමාදන් කරවනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා සබ්බ සංකාරේසු අනිච්චානුපස්සිනෝ විහෙරත. මහණෙනි සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට කොහොමද අපි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා වඩන්නේ? එතකොට ඒ කෙනා පුරුදු කරගන්න ඕනේ රූප උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩන්න. රූපං අනිච්චං. එතකොට එයා දකිනවා මේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක් තමයි රූප කියන්නේ. එතකොට මේ රූපය ආහාරයෙන් හටගන්න එකක්. ආහාර නිරුද්ධ වෙලා යාමින් නිරුද්ධ වෙන එකක්. එහෙනම් යම් හේතුවකින් හටගන්නවද ඒ හේතු නිරුද්ධ වෙලා යාමින් නැති වෙලා යනවද? ආන්න ඒක තමයි අනිත්‍ය කියන්නේ. නැසී වෙනසී යන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළේ පේන පිණ්ඩූපමං රූපං. මේ රූපේ කියන්නේ පෙන පිඩක් වගේ. ඔන්න එයා දකින්නවා පෙන පිඩ කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි, සදාකාලික දෙයක් නොවේ. මොහොතක් පාසා වෙනස් වෙලා යන එකක්. දැන් බලන්න අපි අපේ ශරීරයේ කොච්චර වෙනස් වීම වලට ලක් වෙනවද? එතකොට ඒ අනිත්‍ය දකින්නවා මේ රූපේ තියෙන ස්වභාවය. ඊළඟට වේදනා උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් එයා විමසනවා. වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් ස්පර්ශයෙන් හටගන්න වේදනාව ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. අන්න මේ වේදනාව අනිත්‍යයි කියලා දකිනවා. ඊළඟට හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධේ. සංඥාව කියන්නේ අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු මේ හැම එකක්ම අඳුන ගන්නවා. අඳුනගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය හට ගන්නකොට අපි හඳුන ගන්නවා. අභ්‍යන්තර ආයතන 6 කියන්නේ ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වෙදී ඔන්න අපි ඇහෙන් රූප හඳුන ගන්නවා. කනත් ශබ්දයත් කනේ විඥානයත් එකතු වෙද්දී කනේ ස්පර්ශය ඇති වෙලා කනේ ස්පර්ශයෙන් අපි ශබ්ද හඳුන ගන්නවා. ඊළඟට නාසයත් ගඳ සුවඳත් නාසයේ විඥානයත් එකතු වීමෙන් අපි ගඳ සුවඳ හඳුන ගන්නවා. ඊළඟට දිවත් රසයත් දිවේ විඥානයත් එකතු වීමෙන් අපි රස හඳුන ගන්නවා. ඊළඟට කයත් පහසත් කයේ විඥානයත් එකතු වීමෙන් කයේ ස්පර්ශය හටගෙන ඒකෙන් පහස හඳුන ගන්නවා. ඊළඟට මනසත් අරමුණුත් මනෝ විඥානයත් එකතු වෙද්දී මනසේ ස්පර්ශය ඇති වෙලා ඒ ස්පර්ශයෙන් අපි අරමුණු හඳුන ගන්නවා. ඉතින් ওই සෑම ස්පර්ශයක්ම නිරුද්ධ වීමෙන් හඳුනා ගැනීම නිරුද්ධ වෙලා යනවා. එතකොට එයා හඳුන ගන්නවා මේ සංඥාව කියන්නේ මිරිඟුවක්. මරීචිකෝපමා සංඥා. මේ මිරිඟුවක් තියෙන ස්වභාවය නෙමෙයි අපිට පේන්නේ. අසුභ දේ සුභ වශයෙන් පෙන්නලා, අනිත්‍ය දේ නිට්ටය වශයෙන් පෙන්නලා, දුක් දේ සැප වශයෙන් පෙන්නලා, අනාත්ම දේ ආත්ම වශයෙන් පෙන්නලා වැරදි විදියකටම හඳුනගෙන සංඥා විපල්ලාස වලින් තමයි අපි හඳුනගෙන තියෙන්නේ. විපරීත වූ සංඥාවක් තමයි අපිට තියෙන්නේ. ඒ සංඥාව අනිත්‍ය එකක්. හොඳට විමසනවා. ඊළඟට චේතනාව ඒ හඳුන ගන්න සෑම රූපයක් ගැනම, සෑම ශබ්දයක් ගැනම, සෑම ගඳ සුවඳක් ගැනම, සෑම රසයක් ගැනම, සෑම පහසක් ගැනම, සෑම අරමුණක් ගැනම අපි මොකද කරන්නේ? හිතනවා. දැන් බලන්න මේ ටික නෙමෙයිද පින්වත්නි අපේ ජීවිතේ තියෙන්නේ. විඳින දෙයක් තියෙනවා, හඳුන ගන්න දෙයක් තියෙනවා, හිත හිතා ඉන්න එකක් තියෙනවා. ඒ සෑම එකක්ම ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශය නැති වෙද්දී නැති වෙලා යන්නේවා. දැන් බලන්න එකම දෙයක්ද හිතන්නේ කියලා. දකින දේ හිතේ තියෙනවා. ආයි කන්ට මොකක් හරි වුණාම අර හිතන්නේ දැකපු දේ හිතන එක අමතක කරලා ඇහිච්ච දේ හිතේ තියෙනවා. ඒක අමතක කරන නාහෙට මොනවා හරි දැනිච්ච ගමන් ඊට පස්සේ දිවට මොනවා හරි වැටිච්ච ගමන් මෙන්න කන දේ ගැන හිතේ තියෙන. ඊළඟට ඇඟට මොනවා හරි පහසක් දැනුනොත් සුව පහසුවක් ලැබුණොත් ඔන්න ඒක ගැන හිතේ තියෙනවා. මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් යා බලන්න ඕනේ. ඊට පස්සේ විඥාණය අනිත්‍ය වශයෙන් හොඳට විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුභානුපස්සීනං භික්කවේ කායස්මින් විහෙරතං යෝ සුභාය ධාතුයා රාගානුසයෝ හෝති පහියති. ඉතින් ඔබ යම් මොහොතක අසුභේ වඩනවා නම් මේ සුභය ගැනම සිහි කර කර හිටපු ඒ හිතේ හිතා හිටීම මුල් කරගෙන යම් රාගයක් හිතේ ඇති වුණා නම් සුභේ සිහි කිරීම මුල් වෙලා
ආන්නේ රාගය නැති වෙලා යනවා කියන ප්‍රහීන වෙලා යනවා කියනවා. ඊළඟට වදාරනවා ආනාපාන සතිය අජ්ජත්තං පරිමුඛං සූපට්ඨිතේ තාය යේ බාහිරා චිත්තකාසය විතක්කාසය විඝාතපක්ඛිතක. මහණෙනි, එතකොට ආනාපාන සතිය වඩනවා නම් විතක්ක මුල් කරගෙන දැවිලි තැවිලි හටගෙන තිබ්බා නම් ආන්නේ විතක්ක ਵਿਚාර මොකද වෙන්නේ? සංසිඳල යනවා කියනවා. විතර්ක බහුල අයට හොඳ භාවනාවක් තමයි එහෙනම් ආනාපාන සති. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සබ්බ සංකාරේසු අනිච්චානුපස්සීනං විහෙරතං යා අවිජ්ජා සා පහියති සා විජ්ජා සා උප්පජ්ජති इति. එහෙනම් සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව කෙනෙක් වඩනවා නම් ඒ කෙනාගේ අවිද්‍යාව දුරු වෙලා මොකද වෙන්නේ? විද්‍යාව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට ලස්සනට ගාථාවන් වදාලා අසුභානුපස්සී කායස්මින් ආනාපානේ පටිස්සතෝ. යම් කිසි කෙනෙක් කයෙහි තියෙන අසුභ දේ අසුභ ආකාරයෙන්ම දකිමින් ඉන්නවා නම් ආනාපාන සති භාවනාවෙත් හොඳින් සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම් සබ්බ සංඛාර සමතං පස්සං ආතාපි සබ්බදා. ඒ කෙනා සියලු සංස්කාරයන් සංසිඳා යෑමක් දකිනවා නම් පස්සං ආතාපි සබ්බදා කෙලෙසුන් දුරු කරන වීරියෙන්ම නම් ඒ කෙනා ඉන්නේ. සචේ සම්මද්දසෝ බික්ඛු යතෝ තත්ත විමුච්ඡති. ඒ භික්ෂු ඒකාන්තයෙන්ම හොඳට හරි විදියට දකින කෙනෙක්, නියම විදියට දකින කෙනෙක්. ආන්නේ නියම විදියට ලෝකේ දැකලා ආන්නේ භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අභිඤ්ඤා වෝසිතෝ සන්තෝ සචේ යෝගාතිගෝ මුනීති. ආන්නේ භික්ෂුව හොඳට ප්‍රඥාව දියුණු කරලා ශාන්ත භාවයට පත් වෙලා සියලුම කෙලෙස් යෝගයන්ගෙන් එතර වෙලා සැබෑම මුනිවරයෙක් බවට පත් වෙනවා කියලා ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා. එහෙනම් බලන්න මේ ආනාපාන සතිය වඩන එක, අසුභ භාවනාව වඩන එක, ඒ වගේම සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකින්න එක අපේ ජීවිතයට කොයි තරම්නම් යහපතක් ඇති කරලා දෙනවද? එතකොට මේ යහපත අවසානයේ උතුම් අරහත්ත්වයට පත් වෙලා සසර දුකින් නිදහස් වීමෙන් තමයි අවසන් වෙලා යන්නේ. එහෙනම් ඔබ ඔබටම ආදරේ නම්, ඔබ කෙරෙහිම අනුකම්පයි නම් ටික ටික හරි හිතන්න දවසට අසුබේ විනාඩි 5ක් සිහි කරනවා. ආනාපාන සතියේ සිහිය පිහිටන විනාඩි 5ක් හරි සියලු සංස්කාරයන් මේවා අනිත්‍යයි නේද? නැසිලා වෙනසිලා යන ධර්මතාවයට අයිති නේද කියලා විනාඩි 5ක් හරි සිහි කරනවා නම් ඒක දින ගාණින් වැඩි කළොත් වර්ෂයක් පුරාම ඔබට මේ භාවනා තුන ටික ටික විනාඩි 5 හරි පුරුදු කරගත්තොත් විශාල කාලයක්. දැන් සමහර කෙනෙකුට හිතෙන්නේ කෝ අපිට ඉතින් මේවට කාලයක් කියලා. නමුත් විනාඩි 5 හරි කළත් පින්වත්නි ඒකෙන් යම් දවසක අපිට අමා මහ නිවන උපදවා දේවි. මොකද කුසල් කියන්නේ ලාමක දේවල් නොවේ. උසස් දේවල් උත්තම පුරුෂයන් විසින්, මහා පුරුෂයන් විසින් පුරුදු කරන ලද දේවල්. ඉතින් අපටත් අසුබේ පුරුදු කරගෙන ආනාපාන සති භාවනාව පුරුදු කරගෙන සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින් මේ කලාතුරකින් ලැබුණු මනුෂ්‍ය ජීවිතය තුළ, බුද්ධ ශාසනය තුළ සනාතන පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සුවඳ වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ලුණුවිල බණ්ඩෙරිප්පුව පදිංචිව සිට මියගිය මීට වසර 39කට පෙර මිය පරලොව ගිය විශ්‍රාමලත් විදුහල්පති ඩී.ජී. සෙනරත් පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ප්‍රේමවතී සෙනරත් දියණිය විසින් ඉතින් තමන්ගේ ආදරණීය පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස මේ උදාර වූ ධර්ම දානමේ පිනක් අද මේ රැස් කළේ. ඉතින් රැස් කරපු උදාර පුණ්‍ය සම්පත් අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලවතෙක් වැඩ සිටින සියලු දෙව් බඹුන් නා පිරිස් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප ඉෂ්ඨකාමී සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ සියලු සැපයටපත් වෙත්වා.
ධාර්මික දිව්‍ය රැකවරණ නිති සලසා දෙත්වා දෙවියෝ වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මැනවින් පෙන්වා දුන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍ය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සුව සම්පත් ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මිය පරලොව යන්නට යෙදුන ඩී.ඒ. සීලවතී මෑණියන්ටත් WAD සුමතිපාල වීරකෝන් ස්වාමි පුරුෂයාටත් ඒ.ඩී. සෙනරත් ඩී.එෆ්. සෙනරත් ඩී.එස්.එල්. සෙනරත් යන සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මීට 39 වසරකට පෙර මිය පරලොව ගිය ආදරණීය පියාණන් වන විශ්‍රාමලත් විදුහල්පති ඩී.පී. සෙනරත් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින් නන් අයරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ජුනි මාස 30 වන දින 4 වන උපන් දිනයේ යෙදෙන තිදස් ප්‍රබුද්ධ වීරකෝන් පුතුණුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඩී.ඒ. සෙනරත් සොහොයුරාටත් චරිත කසුන් රන්සර තරිඳු යන පුතුණුවරුන්ටත් ශානිකා අමාලී තුසිතා හසිනි යන ලේලිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉන්දුසර දහම්සා දම්සාරා යන මුණුබුරු මුනිබිරියන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් ප්‍රේමවතී සෙනරත් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාම මේ පිනේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. එදිනෙදා කරන කියන ධාර්මික කටයුතු සමෘද්ධිමත් වෙත්වා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සඵල වෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ සුවසේ පින් රැස් කරගෙන උතුම් ධහම අවබෝධ කරන්න මේ සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින කොරෝනා රෝගයේ වැළඳීමෙන් අසනීපව සිටින සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙලා වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තිර ජීවනයේ සැලසේවා. ඒ සියලු දෙනාටද වාසනාවන්ත ජීවිත ලබන්ට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවනට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් ශෛව උපකරණ ලබා ගැනීමේදී ආධාර උපකාර කළ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාටම එකසේ මේ පින අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගීව ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.